නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අටක නිපාතයේ දේශනා කොට වදාළ නන්ද සූත්‍රය නන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් කරපු දේශනාවක්. උන්වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්නට සුදුසුකම් තිබිච්ච ආකාරය පැහැදිලි කරන පොඩි දේශනාවක්. මේ නන්ද ස්වාමීන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ පුංචි අම්මා සුළු මවගේ පුතා. අර දිව්‍යාංගනාවන් දිව්‍ය අප්සරාවන් 500ක් ලබා ගන්න පොරොන්දුව පිට පැවිදි වෙච්ච රාජකුමාරයා. ඒ උන්වහන්සේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කුලපුත්තෝති භික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය. මහණෙනි, යම් කෙනෙක් මනා කුලපුත්‍රයෙක් කියලා කියනවා නම් ඒ කියන්න තියෙන්නේ නන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් තමයි කියන්නේ. බලවාති භික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය. බොහෝම බලවත් කෙනෙක්, ශක්තිමත් කෙනෙක්. ඒ කියන්නේ උන්වහන්සේ කෙලස් තවන වීර්යයෙන් යුක්තව කටයුතු කරන්න අතිශයින් දක්ෂ කෙනෙක්. ඒ නිසා බලවත් කෙනෙක් කියලා කියනවා නම් කියන්න තියෙන්නේ නන්ද ස්වාමීන් වහන්සේට තමයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පාසාදිකෝති භික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය. බොහොම ප්‍රසන්න පාසාදික පුද්ගලයෙක් කියලා කියනවා. පිරිසටත් ප්‍රසන්න, පිරිස ප්‍රසන්න කරන්න පුළුවන් බොහොම මනරම් පාසාදික ප්‍රසන්න පුද්ගලයෙක් කියලා කියනවා නම් මනවින් කියන්න තියෙන්නේ නන්ද ස්වාමීන් වහන්සේ ගැනයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි තිබ්බරාගෝති භික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය. තීව්‍ර රාගය තියෙන කෙනෙක් කියලා යමක් කෙනෙක් කියනවනම් ඒ කියන්නේ ඊ타ත්ම දැඩි ලෙස රාගාධික පුද්ගලයෙක් කියලා කතා කරනවා නම් ඒ කතා කරන්න තියෙන්නේ කියන්න තියෙන්නේ නන්ද ස්වාමීන් වහන්සේ ගැන තමයි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නන්ද ස්වාමීන් වහන්සේගේ සැබෑම ස්වરૂපය පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ මේ කාරණා කියන්නේ මේ තරම් කෙලස් පරිත පුද්ගලයෙක් වුණත් දිව්‍යාංගනාවක් 500ක් ලබා ගන්න අදහසින් පැවිදි ජීවිතයට ඇවිල්ලා අවසානයේ අරහත්ත්වයට දක්වාම තමන්ගේ සිත දියුණු කරගන්න හැකියාව තිබුණේ උන්වහන්සේගේ මේ ගුණ සම්පන්න බව, මේ වීරියවන්ත බව, කෙලස් තවන්න තිබුණු හැකියාව නිසා බවයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ. කිමඤ්ඤත්‍ර භික්කවේ නන්දෝ ඉන්දීසු ගුත්තද්වාරෝ භෝජනේසු මත්තඤ්ඤෝ ජාගරියං අනුයුක්තෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ යේහි නන්දෝ සක්කෝති පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචර්යං චරති. එතකොට මහණෙනි, අනිත් කාරණා ගැන කවර කතාවද කියලා අහනවා. උන්වහන්සේ රාගාධික පුද්ගලයෙක් වුණාට ඒ කාරණේ කුමකටද කියලා අහනවා. නන්ද ස්වාමීන් වහන්සේ පිරිපුන් පිරිසිදු බඹසර පුරන්නට යම් කාරණයකින් උන්වහන්සේ දක්ෂ නම් අන්න ඒ ආකාර වූ එබඳු ඉන්ද්‍රිය සංවරයක්, ඉන්ද්‍රියන් ආරක්ෂා කරන ස්වභාවයක්, රැකගන්න ස්වභාවයක් උන්වහන්සේ ළඟ
තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම භෝජනීයසු මත්තඤ්ඤෝ තමන් දන් පැන් වළඳන්නේ කුමක්ද කියන එක පිළිබඳව නුවණින් වටහාගෙන දන් පැන් වැළඳීමට දන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නන්ද ස්වාමීන් වහන්සේ ගැන පැහැදිලි කරනවා. ඒ වගේම තමයි සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ ජාගරියං අනුයුක්තෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ නිදිවරාගෙන බණ භාවනා කිරීමෙහිත් ඒ වගේම බොහෝම හොඳ සිහිනුවණින් යුක්තව දවස ගෙවන්නට උන්වහන්සේ අතිශයින් දක්ෂ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යේහි නන්දෝ සක්කෝති පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං චරිතු. එතකොට යම් කාරණයකින් පිරිසිදු පාරිශුද්ධ බඹසර ජීවිතය සම්පූර්ණ කරන්නට අරියෂ්ඨාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් සම්පූර්ණ කරන්නට උන්වහන්සේ අතිශයින් දක්ෂයි කියනවා. අර පුංචි අඩුපාඩුව තිබ්බත් තීව්‍ර රාගයේ තිබුණු පුද්ගලයෙක් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව උන්වහන්සේ මේ ඉන්ද්‍රයන් ආරක්ෂා කරගෙන ජීවිතය ගත කරන ආකාරය පැහැදිලි කරනවා. තත්රිදම් භික්කවේ නන්දස්ස ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතාය හෝති. මේ තමයි මහණෙනි නන්දගේ ඉන්ද්‍රයන් රැකගෙන ජීවත් වන ආකාරය. කොහොමද? සතේ භික්කවේ නන්දස්ස පුරත්තිමා දිසා ආලෝකයේ තබ්බා හෝති. සබ්බං චේතසා සමන්නා හරිත්වා නන්දු පුරත්තිමං දිසං ආලෝකයේති. ඒ කියන්නේ යම් අවස්ථාවක නන්ද ස්වාමීන් වහන්සේට ඉදිරිපස පෙරදිග දිශාව නැත්නම් නැගෙනහිර දිශාව බලන්නට අවශ්‍යතාවයක් ආවොත් නන්ද ස්වාමීන් වහන්සේ මුළු මනින් මේ වෙනුවෙන් හිත යොදවලා සබ්බං චේතසා සමන්නා හරිත්වා සිත මුළු මනින් මේ පැත්තට යොමු කරලා පුරත්තිමං දිසං ආලෝකයේති. ඒ පෙරදිග දිශාව නැගෙනහිර දිශාව බලනවා කියනවා. එවං මේ පුරත්තිමං දිසං ආලෝකයතු න අභිජ්ජා දෝමනස්සා පාපකා කුසලා ධම්මා අන්වා විස්සන්ති. කියන්නේ උන්වහන්සේ බලන්නේ කොහොමද? මුළුමනින්ම හිත යොදවලා බලනවා. කියන්නේ බලනකොට උන්වහන්සේ සිතනවා න අභිජ්ජා දෝමනස්සා පාපකා කුසලා ධම්මා අන්වා විස්සන්ති. මේ විදිහට මම නැගෙනහිර දිශාව ඉදිරිපස පෙරදිග දිශාව බලනකොට මොනම ආකාරයෙන් අභිජ්ජා දෝමනස්ස කියන ඒ කියන්නේ අරමුණ වල ඇලීමක්වත් ගැටීමක්වත් උන්වහන්සේගේ සිතට ඇතුළු නොවේවා කියන විදිහටයි කියනවා. උන්වහන්සේ පෙරදිග දිශාව නැත්නම් ඉදිරිපස දිශාව බලන්නේ. කියන අරමුණක් දැක්කට පස්සේ ඒ නැගෙනහිර දිශාව නැත්නම් ඉදිරිපස දිශාව බලනකොට මොනම ආකාරයෙන්වත් හිතට රාග ද්වේෂයෙන් දෙන්නේ නැතුව නැවත විතර්ක උන්වහන්සේ ඔය යටපත් කරන්න දෙන්නේ නැතුව දැන් අරමුණ දිහා අපි දකින්නකොට සාමාන්‍ය අසිහියෙන් බලනකොට ඒ අරමුණ විසින් අපිව ගිල ගන්නවා. ඒ සම්බන්ධයෙන් යලි යලිත් අපිට විතර්ක ඇති වෙනවා. අපිට කල්පනා කරන්න හිතෙනවා. ඒ නිමිති අනුමිති ගත්තාම නැවත නැවතත් ඒ ඔස්සේ අපේ හිත ගමන් කරනවා. ඒ නිසා ඒ අකුසල සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ හිත ඒ විදිහට බලනකොට අපිරිසිදු වෙනවා කියන කාරණේ කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද අභ්‍යන්තරයේ තියෙන තණ්හාව නිසා අපි ලෝකයේ බලනකොටම ඒ අරමුණ විසින් අපිව යට කර ගන්නවා.
ඊළඟට නැවත නැවතත් ඒ අරමුණු ප්‍රපංච කරමින් අපිව යටපත් කරනවා, මුසපත් කරනවා. නමුත් නන්ද ස්වාමීන් වහන්සේ එහෙම බලනකොට මොනම ආකාරයෙන්වත් ඒ අකුසල් දහම් නැත්නම් අවිජ්ජා දෝමනස්ස හිතට නරක අදහස් වැරදි හිතවිලි ඇලීම් ගැටීම් කිසිවක් නොයන විදිහටයි කියනවා නන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපස දිශාව බලන්නේ. ඉතිහ තත්ථ සම්පජානෝ හෝති. මේ විදිහටයි උන්වහන්සේගේ සම්පජානය. එහෙම නැත්නම් හොඳ තීක්ෂණ නුවණ සහිතව ඒ පැත්තට මනස යොමු කරන්නේ. ඔය විදිහට සචේ භික්කවේ නන්දස්ස පච්චිමා දිසා ආලෝකේ තබ්බා හෝති. පෙරදිග දිසාව ඊට පස්සේ පසුපස බලනවා නම් එහෙම බටහිර දිසාව බලනවා නම් උත්තරා දිසා ආලෝකේ තබ්බා හෝති. උතුරු දිසාව බලන්න ඕනයි කියලා හිතනවා නම් දක්ඛිනා දිසා ආලෝකේ තබ්බෝ හෝති. ආලෝකේ තබ්බා හෝති. ඊළඟට දකුණු දිශාව බලන්න ඕනයි කියලා හිතනවා. උද්ධං ආලෝකේ තබ්බා හෝති. උඩ බලන්නට ඕනයි කියලා හිතනවා. අධෝ ආලෝකේ ඕලෝකේ තබ්බෝ හෝති. පහළ බිම බලන්න හිතනවා නම් අනුදිසා අනුවිලෝකේ තබ්බා හෝති. දිසා අනුදිසා අතරමැද දිසාවන් බලන්නට ඕනයි කියලා හිතනවා. ඒ බලන හැම අවස්ථාවකදීම එවම් මේ අනුදිසං අනුවිලෝකයතු නාභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්විස්වාසන්ති අන්වාවිසන්ති ඉතිහ තත්ත සම්පජානෝ ඉදං කෝ භික්කවේ නන්දස්ස ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතාය හෝති. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් ජීවත් වෙනකොට බිම වලාගෙනම එක විදිහට එම ඉන්න පුළුවන් කමක් නැහැ. යන දිහාව විතරක් බලාගෙන එහෙම යන්න පුළුවන් කමකුත් නැහැ. සමහර අවස්ථාවල් යෙදෙනවා මොනවා හරි හේතුවක් නිසා අවශ්‍යතාවයකට වටපිට බලන්නට. උඩ යට හතර දිශාව අනු දිශා බලන්නට සිද්ධ වෙනවා. ඒ බලනකොට නන්ද ස්වාමීන් වහන්සේ නාභිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වාසවිස්සන්ති. අභිජ්ජා දෝමනස්ස අර වගේ ලාමක පාපක විතර්ක ලොහු බැඳගෙන නොයේවා කියන විදිහට හිත හදාගෙන කියනවා බලන්නේ. ඉතිය තත්ත සම්පජානෝ. මෙතන මෙහෙම තමයි උන්වහන්සේගේ සිහිය නුවණ ඒ අරමුණු කෙරෙහි පිහිටලා තියෙන්නේ. මේක තමයි කියනවා නන්ද ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ගුත්තද්වාරතාය නැත්නම් ඉන්ද්‍රියන් වහගෙන ඉන්නවා කියන එකේ අදහස මේකයි කියලා කියනවා. ඒතර මේකෙන් පැහැදිලි වෙනවා ඇස් වහගෙන හිටියට ඉන්ද්‍රිය සංවරයක් වෙන්නේ නැහැ. ඇස් අරගෙන අවශ්‍ය දේවල් අවශ්‍ය කාරණාවලට මනස යොමු කරලා ඇස යොමු කරලා බලනවා. නමුත් බැලුවට අභිජ්ජා දෝමනස් වලට හිත යන්න දෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් වලට හිත යන්න දෙන්නේ නැහැ. ඒ අරමුණු ඔස්සේ ආභව විවිධාකාරයේ ප්‍රපංච ඒ කියන්නේ සිතුවිලි අනවශ්‍ය විදියට අතීතය අනාගතය ගලපලා හදාගන්න අනවශ්‍ය මානසිකාර ඕ කරා නොවන විදිහටයි උන්වහන්සේ ඒ ඇසින් ඒ අරමුණු දිහා බලන්නේ. ඒතකොට අන්නේ ආකාරයට තමයි ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රියන් වහගෙන ජීවත් වෙනවා කියන එකේ අර්ථය. ඇහැ හොඳට පේන්න තියෙනවා. ඇහෙන් බලනවා. ওই විදිහටම කනෙන් අහනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. මේ හැම තැනකදීම අර වගේ විශාල දැඩි උත්සාහයකින් හොඳ සිහියකින් නුවණකින් වීරියකින් අකුසල දහම් හිතට ගලා නොයන විදිහටයි මේ ඉන්ද්‍රියයන් අසකන නාසය ආදී මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගෙන නන්ද ස්වාමීන් වහන්සේ ජීවිතය ගත කරන්නේ.
නිරන්තරයෙන් ඒ කටයුතු ඒ විදිහට කරනකොට මොනම ආකාරයෙන්වත් සිතට අකුසල දහම් ගලාගෙන ඉන්නේ නැහැ. හිතේ සමාධිය නැති වෙන්නේ නැහැ. සමාධිය බින්දෙන්නේ නැහැ. ඊටාත්ම හොඳින් හිත ආරක්ෂා කරගෙන ඉන්නට පුළුවන්කම තියෙනවා. තත්විදම් භික්කවේ නන්දස්ස භෝජනේ මත්තංජිතාය හෝති. මේ තමයි මහණෙනි නන්ද හාමුදුරුවන්ගේ නන්ද හිමියන්ගේ නන්ද ස්වාමීන් වහන්සේගේ නුවණින් පමණ දැන ආහාර වැළඳීමේ ක්‍රමය. භෝජනේ මත්තංජිතාය. මොකටද මේ ආහාර පාන ගන්නෙ කියන අදහස ඒකට හොඳට අරගෙනයි ඒ ආහාරය උන්වහන්සේ වළඳන්නේ. ඉද වික්කවේ නන්දු පටිසංඛායෝනිසෝ ආහාරං ආහාරේති. හොඳ නුවණින් සිහි කල්පනාවෙන් කුමක් සඳහාද මේ ආහාරය මම වළඳන්නේ කියන මූලික අදහස පෙරදරි කරගෙනයි නන්ද ස්වාමීන් වහන්සේ ඒ භෝජනයේ මාත්‍රඥතාවයේ තේරුම් අරගෙනයි ආහාරය වළඳන්නේ. නේව දවාය. එතකොට උන්වහන්සේ කල්පනා කරනවා මේවා මේ සෙල්ලම් කරන්න ක්‍රීඩා කරන්න නෙමෙයි. මදාය. මදය ශරීරයේ මදය, යෞවන මදය, ආරෝග්‍ය මදය ඒ වගේ ගැන හිතලා නෙමෙයි, ජවය හදාගන්න නෙවෙයි ආහාර වළඳන්නේ. මණ්ඩනාය. බොහොම ලස්සනට සරසගෙන ඉන්න ඕන කියලා මේ කය. විභූෂනාය. එතකොට බොහොම සැරසිලි කරගෙන ඉන්න නැත්නම් ලස්සන කරගෙන ඉන්න. ඒ විදිහකට නෙමෙයි කියනවා මේ ආහාරය උන්වහන්සේ වළඳන්නේ. යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා. යාන්තමින් යම් පමණකටයි මේ කය පවත්වා ගැනීමට පමණයි කියනවා. යාපනාය. ඨිතියා යාපනාය. යැපීම සඳහා පමණයි. තියා ගැනීම ස්ථාවරව වෙනස් නොවී මේක ප්‍රතිපදාව පුරා ගැනීමට අවශ්‍ය විදිහට කය පවත්වා ගැනීමට පමණයි ආහාර වළඳන්නේ. විහිංසූ පරතියා. විහිංසාව ආහාර පාන ගත්තේ නැත්නම් පණ භාවනා කිරීමට හැකියාවක් නැහැ. කයට විශාල පීඩාවක්, හිංසාවක් ඇති වෙනවා. අන්නේ කයට ඇති වෙන වේදනාව, විහිංසාව නැති කර ගැනීම සඳහායි ආහාර උන්වහන්සේ වළඳනවා කියන්නේ. බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ ආරෂ්ඨාංග මාර්ගය පුරන්නට පහසු වීම සඳහායි, බඹසර ජීවිතය ගත කරන්නට පහසු වීම සඳහායි මේ ආහාරය වළඳන්නේ කියන අදහසිනුයි උන්වහන්සේ දන් වළඳන්නේ. යාත්‍රාච මේ භවිස්සති. මගේ ජීවිත පැවැත්ම මේ විදිහට පවතිවා. අනවජ්‍යතාච පාසු විහාරෝ ചാති. එතකොට අනවජ්‍ය මේ විදිහට මං ගන්න ආහාර ගන්නකොට මේක නිවැරදි විදිහට ගන්න ආහාර ගැනීම. පාසු විහාරෝ බොහොම සැනසෙල්ලෙන් පහසුවෙන් ජීවිතය ගත කරන්නයි මම මේ ආහාරය ගන්නේ කියලා වරල තමයි කියනවා. නන්ද ස්වාමීන් වහන්සේ ඒ ආහාරය වළඳන්නේ. ඉදක් හෝ භික්කවේ නන්දස්ස භෝජනේ මත්තඤ්ඤුතාය හෝති. මෙහෙම තමයි මහණෙනි නන්ද හාමුදුරුවෝ නන්ද ස්වාමීන් වහන්සේගේ භෝජනේ පමණ දැන නැත්නම් භෝජනය කුමක් සඳහාද, ආහාර වළඳන්නේ කුමක් සඳහාද කියන කාරණයෙන් යුක්තව උන්වහන්සේ දන් පැන් වළඳන්නේ මෙන්න මේ විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. තත්විදම් භික්කවේ නන්දස්ස ජාගරියානුയോഗස්මින් හෝති. මේ තමයි මහණෙනි නන්දගේ නිදිවරාගෙන බණ භාවනා කිරීම. කොහොමද? ඉද වික්කවේ නන්දු දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති. දහවල් කාලේ මුළුමනින්ම සක්මන් කරමින් සක්මන් භාවනාවේ යෙදෙමින් ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති. නීවරණ ධර්ම වලින් සිත පිරිසිදු කරගන්නවා, සිත ආරක්ෂා කරගන්නවා, සිත රැකගන්නවා. නීවරණ ධර්ම වලට
ඉන්න දෙන්නේ නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන්ට සිතට එන්නට නොදී වීරියෙන් යුක්ත වුණාන්සේ දහවල් කාලේ සක්මන් කරනවා. රත්ත්‍යා පඨමං යාමං චංකමේන නිසජ්ජාය ආවරණේ ධම්මේ චිත්තං පරිශෝධේති. රාත්‍රියේ ප්‍රථම යාමයේ හවස් කාලේ ඉඳන් රාත්‍රියේ ප්‍රථම යාමයේදී ඇහැරගෙන නිදිවරාගෙන අර වගේම නීවරණ ධර්මයන්ට හිතට එන්න දෙන්නේ නැතුව සිත ආරක්ෂා කරනවා. රත්ත්‍යා මජ්ක්‍ධිමං යාමං රාත්‍රියේ මධ්‍යම යාමයේදී අර විදියටම භාවනා කරලා ගිහිල්ලා උන්වහන්සේ මැදුම් වෙලාව නැත්නම් මධ්‍යමං යාම මහරෑ 12 වගේ වෙලාවට දක්ඛිනේන පස්සේන සීහසෙයං කප්පේති පාදේන පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්ථාන සංඤම් මනසිකරිත්වා. දකුණු වැලේට දකුණු පැත්තට හැරිලා උන්වහන්සේ සීහසෙයං කප්පේති. දක්ඛිනේන පස්සේන සීහසෙයං කියලා කියන්නේ සීහසෙයාව කියලා කියන්නේ කේසර සිංහයෙකු නිදා ගන්න විලාසය. කොහොමද? පාදේ පාදං අච්ඡාදාය දකුණු පැත්තට හැරිලා වම් පාදයේ දකුණු පාදයේ උඩට එන්න තියාගෙන පැත්තට හැරිලා සම්පජානෝ හොඳ සිහියෙන් නුවණින් එකපාරට ගිල්ල දැන් මහන්සිය කියලා අද නිදා ගන්න තැනට ගිහිල්ලා වැටෙනව නෙමෙයි. සම්පජානෝ බොහෝම නිින්දත් නිරන්නේ සුවසේමයි නිින්දට යන්නේ නුවණින්. උත්ථාන සංඤම් වනසිකරිත්වා අවදි වෙනවා කියන සංඥාව මෙනෙහි කරමින් අහවල් වෙලාවට අවදි වෙනවා කියන අදහසින් යුක්තව තමයි උන්වහන්සේ අර වෙලාවට සැතපෙන්නේ සිංහසීයාවෙන්. රත්ත්‍යා පච්චිමං යාමං පච්චුට්ඨාය නැවතත් පාන්දර දෙකට විතර පස්චිම යාමයේදීත් නැගිටලා නිින්දෙන් අවදි වෙලා සිහියෙන් යුක්තව චංකමේන නිසජ්ජාය සක්මණෙන් කාලය ගත කරනවා. ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිශෝධේති. නීවරණ ධර්මයන්ගෙන් සිත ආරක්ෂා කරගන්නවා. ඔය විදිහට මුළු දවස පුරාම නන්ද ස්වාමීන් වහන්සේ සිහියෙන් නුවණින් යුක්තව නීවරණ ධර්ම හිතට එන්න දෙන්නේ නැතුව හිත ආරක්ෂා කරගන්නවා. ඉදං කෝ භික්ඛවේ නන්දස්ස ජාගරියාන යෝගස්මින් හෝති. මේ තමයි මහණෙනි නන්දගේ ජාගරියානුയോഗය නිදිවරාගෙන බණ භාවනා කිරීමේ ක්‍රමය. නින්දට ඇලෙන්නේ නැතුව මුළු දවස පුරාමත් රාත්‍රියේ තාමත්ම සුළු වේලාවක් පැය දෙකක් විතර මධ්‍යම රාත්‍රියේ සැතපීලා මුළු දවස පුරාම අර විදියට දැඩි වීර්යයෙන් සිහියෙන් නුවණින් යුක්තවයි උන්වහන්සේගේ දවස ගත වෙන්නේ. මේක තමයි උන්වහන්සේගේ සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ. මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතන සඳහන් කළේ සති සම්පජාඤ්ඤය නෙමෙයි ජාගරියාභියෝගය. උන්වහන්සේ නිදිවරාගෙන භාවනා කරන විදිය. ඊළඟට තත්විදම් භික්කවේ නන්දස්ස සති සම්පජඤ්ඤස්මින් හෝති. මේ තමයි මහණෙනි නන්දගේ සිහියත් නුවණත් වඩන හැටි. උන්වහන්සේගේ සිහි නුවණ සහිතව ජීවිතේ පවත්වන විදිය. සති සම්පජඤ්ඤස්මින් හෝති. ඉද භික්කවේ නන්දස්ස විදිතා වේදනා උප්පජ්ජති. එතකොට නන්ද ස්වාමීන් වහන්සේ මේ විදියට හොඳ සිහියෙන් ඉන්නකොට විදිතා වේදනා උප්පජ්ජන්ති. ඉන්ද්‍රිය ආරමුණක් ඔස්සේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් හෝ ඇති වෙනවත් එක්කම විදිතා දැනගෙන තමයි කියන ඒ වේදනාව උන්වහන්සේට ඇති වෙන්නේ. මෙතන මේ වේදනාව කියන්නේ රිදෙනවා කියන එක නෙමෙයි. ඒ අරමුණු වලට අපි යොමු වෙන්නේ ඒ වේදනාවත් එක්කමයි. ඒතර වේදනා පත්‍ය තමයි තණ්හාව සකස් වෙන්නේ. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව හටගන්නේ. එතකොට දැනගෙන වේදනාව හටගන්නකොට තණ්හාවට
ඉඩක් නැති වෙලා යනවා. තණ්හාවෙන් අරමුණු අල්ලන්න ඉස්සර වෙලා ඒ වේදනාව තේරුම් ගන්නවා. විදිතා උපට්ඨහන්ති ඒ වේදනාව විදිතා උපට්ඨහන්ති තියෙන්නේ හොඳ අවබෝධයක් ඇතුවමයි. විදිතා අබ්බත්තං ගච්ඡanti හොඳ දැනුමකින් අවබෝධයකින් යුක්තවයි ඒ හටගත්තු වේදනාව ස්පර්ශපත්තේන් හට අරගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන හැටි දකිමින් තමයි උන්වහන්සේගේ වේදනාව අබ්බත්තං ගච්ඡanti නිරෝධ වෙන්නේ නැත්නම් නැති වෙලා යන්නේ. ඊළඟට විදිතා සංඥා උප්පජ්ජන්ති සංඥාවත් එහෙමයි. වේදනාපච්චය ස්පර්ශපස්සපච්චය සංඥා ස්පර්ශයෙන් තමයි සංඥාව හටගන්නේ. එතකොට ඒ සංඥාව උපදින්නේ බොහොම දැනුවත්ව. ඊළඟට ඒ සංඥාව පවතින්නේ දැනුවත්ව අබ්බත්තං ගච්ඡanti සංඥාව දුරු වෙන්නේ නිරුද්ධයට නිරෝධ වෙන්නේ දැනුවත්ව. විදිතා විතක්කා උප්පජ්ජಂತಿ ඊළඟට සංඥාවත් එක්කම යම් සංජානාති තං විතක්කේති. එතකොට මේ මානසික ක්‍රියාවලිය හටගන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැ රූපය නිසා විඥානයක් හට ගන්නවා. තින්න සංගති පස්සෝ ඒ තුනේ එකතුවට තමයි කියන්නේ ස්පර්ශය. තුන එකට යන්නේකට තමයි ස්පර්ශය කියලා කියන්නේ. පස්සපච්චය තමයි වේදනාව. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය. ඒකට මගේ වේදනාවක් නෙමෙයි. ස්පර්ශේනේ වේදනාව හටගන්නේ. පස්සපච්චය වේදනාව. යං වේදේති තං සංජානාති. ඒ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ওই විදිහට යමක් විඳිනවද ඊට පස්සේ ඒක අරමුණ හඳුනා ගන්නවා. අන්න ඒකයි කිව්වේ විදිතා සංඥා උපට්ඨහන්ති කිව්වේ. දැනගෙනමයි සංඥාවත් උපදින්නේ. ඒකට යං වේදේති තං සංජානාති. ඔන්න දැන් මේ අන්තිම කාරණේ යං සංජානාති තං විතක්කේති. හඳුනාගත්තු දෙය විතර්ක කරනවා. විදිතා විතක්කා උප්පජ්ජන්ති කිව්වේ ඒකයි. එතකොට මේ පංච උපාදානස්කන්ධයම හටගන්නේ නැති වෙන හැටි පවතින හැටි මේ සියල්ලක් මුන්වහන්සේගේ තීක්ෂණ බුද්ධියට තීක්ෂණ ප්‍රඥාවට නුවණට ගෝචර වෙමිනුයි පවතින්නේ. ඒකයි මේ කියන්නේ. ඒකට මෙතන වේදනා සංඥා සංඛාර විතක කියන සංඛාර. විදිතා උපට්ඨාන මේ ඔක්කොම දැනගෙනමයි සිදු වෙන්නේ. අවබෝධයෙන්මයි කෙරෙන්නේ. නිරුද්ධ වෙන්නේ අවබෝධයෙන්ම. ඉදං කෝ භික්ඛවේ නන්දස්ස සති සම්පජඤ්ඤස්මින් හෝති. මෙහිම තමයි මහණෙනි නන්දගේ සිහිය සහ නුවණ. එතකොට හැම අරමුණක් ඔස්සේම ජීවිතයේ පුරාම අපට සිද්ධ වෙන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරන විදිහට නැත්නම් උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඉන්ද්‍රිය අරමුණු කියලා කියන්නේ අපි කරන දේවල් මේ එකක්වත් ආත්මයක් මම මගේ කියලා කෙනෙක් කරනව නෙමෙයි. මේ හැමතැනකම සිදු වෙන්නේ ප්‍රත්‍යයෙන් හටගරගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වීමක්. එතකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැ රූපය නිසා විඥානය හට ගන්නවා. තින්න සංගති පස්සෝ ඒ තුනේ එකතු එකට යෑම ස්පර්ශයයි. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශයෙන් හටගන්නේ විඳීම සපෝ දුක්ඛෝ මධ්‍යස්ථ. පස්සපච්චය තමයි සංඥාවත්. යං වේදේති තං සංජානාති. ඒක සංඥාවටත් හේතුව ස්පර්ශයයි. යං සංජානාති තං විතක්කේති. අරමුණ හඳුනාගත්තට පස්සේ අපි ඒක විතර්ක කරනවා. ඒ විතර්කයටත් ආහාරය හේතුව ප්‍රත්‍ය තමයි පස්සේ. එතකොට වේදනා සංඥා සංඛාර නැත්නම් වේදනා සංඥා විතක්ක කියන මේ තුනම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට අරගන්නේ. ස්පර්ශ නිරෝධයෙන් ඒ වේදනාවත් නිරුද්ධ වෙනවා සංඥාවත් නිරුද්ධ වෙනවා විතර්කය නැත්නම් සංස්කාරයත් නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට නිරන්තරයෙන් අපතුල සකස් වෙන මේ පංච උපාදානස්කන්ධ පැවැත්මක් තියෙන්නේ. ඒ පැවැත්ම තමයි බුදුරජාණන් වහන්සේ සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දුක්ඛාරය සත්‍යයේ දේශනා කොට වදාළේ. ඒක දුකක් කියලා අපිට අවබෝධ වෙන්නේ නැහැ. අපි අරමුණු ඔස්සේ හැමදාම හිතනවා කල්පනා කරනවා ඒ ඔස්සේම ජීවිතය හොය ගත වෙනවා.
සති සම්පජඤ්ඤයක් සිහියක් නුවණක් එතනට යොදන්න අපිට කල්පනාවක් නැහැ. ඒ නිසා වෙන්නේ මොකක්ද ඕකේ? යම් වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. ඊට පස්සේ සිහියක් නුවණක් නැත්තම් කල්පනා කරන්න බැරි නම් තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කළ දෙන මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රයේ හේතු කරගෙන තතෝ නිදානං ඒ විදිහට වේදනා සංඥා සංඛාරාවට පස්සේ තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා ඔන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අරමුණ විසින් අපුව යට කරනවා. අපි ඒක අතීතයට අනාගතයට මේකේ ගලපලා අරගෙන ඉවරලා ඒ අරමුණ විසින් අපුව ගිල ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට නැතුව නන්ද ස්වාමීන් වහන්සේක ප්‍රපංච වෙන්න දෙන්නේ නැතුව ඒකේ ආරම්භයෙන් හේතුඵල වශයෙන් විමසමින් සිහියෙන් නුවණින් බලන ආකාරයයි මේ සති සම්පජඤ්ඤයෙන් කෙරෙන්නේ. ඒකට මේ සති සම්පජඤ්ඤය කියන්නේ ලේසි පහසු එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපට සිහියෙන් නුවණින් අරමුණු වල ස්වභාවය බලන්න පුළුවන්. නිවැරදි ලෙස සිහියත් නුවණත් දියුණු වෙනවා කියලා කියන්නේ යට අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය අරමුණු ඔස්සේ මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන හැටි නිරුද්ධ වෙන හැටි අහු වෙන්න ඕන. හරියට අහු වුණොත් හරියට තේරුම් ගත්තොත් එයා තේරුම් ගන්නේ ඉදන් දුක්ඛං යතහ භූතං පජානාති. මේ දුක තමයි කියලා මේක තමයි දුක කියලා කියන්නේ කියලා තේරුම් ගන්නවා. මොකද මේකට දුකයි කියලා කියන්නේ මේකේ අවසානයක් නැහැ. විශාල අසහනකාරී ස්වභාවයක් මෙතන තියෙනවා. එතකොට මේක හටගන්නේ කොහොමද? දුක මේ අරමුණු වලට තෘෂ්ණාව තණ්හාව ඇති කරගන්න නිසා. එතකොට සමුදයත් තේරුම් ගන්නවා. ඊළඟට මේ නිරෝධයත් තේරුම් ගන්නවා. මේක නැත්තම් එහෙම නෑ නේ කියලා. මාර්ගයත් මේ සඳහා තියෙන මාර්ගයත් මේ විදිහට දැකීමමයි කියලා ඉවරලා නැවත නැවතත් සමත විදර්ශනාය වැඩිවීමමයි කියලා. එයාට චතුරාර්ය සත්‍ය පිළිබඳම අවබෝධයක් ඇති වෙනවා. හේතුඵල ධර්ම පිළිබඳ පටිච්චසමුප්පාදය පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ ඔස්සේ ඒ අවබෝධය ඇති වෙනවා. ඉතින් යම් කෙනෙකුට ඒ අවබෝධය ඇති වුණා කියන්නේ එයාට ධම්මස පහළ වුණා කියන එක. ඉතින් නන්ද ස්වාමීන් වහන්සේට අර දුර්වලකම රාගයේ තිබ්බ රාග කියලා කියනකොට තීව්‍ර රාගයක් තිබිච්ච කෙනෙක් කියනවා නිකන් මැඩගත්තා උන්වහන්සේ. එතකොට කෙනෙකුට රාගය තියෙනවායි කියලා, ද්වේෂය තියෙනවායි කියලා, අනිත් අඩුපාඩු තියෙනවායි කියලා මේ මාර්ගය වඩන්න බැරි කමක් නැහැ. ඒකට උන්වහන්සේට ඒ දුර්වලකම යටපත් කරගත්තේ කොහොමද? ඔන්න ඔය කියන කාරණාවලින්. ඒ නිසා ඕනම කෙනෙක් තුල මේ විදිහේ දුර්වලකම් තියෙනවා නම්, තමන් රාගයෙන් පීඩා වෙනවා නම්, ද්වේෂයෙන් පීඩා වෙනවා නම්, වෙන ක්ලේශයකින් බලවත් ලෙස පීඩා වෙනවා නම්, එයාට පරිහරණය කරන්න තියෙන, පාවිච්චි කරන්න තියෙන මෙන්න මේ උපක්‍රම මොනවද? ඉන්ද්‍රියේසු බුත්තද්වාරෝ, ඉන්ද්‍රයන් රැකගෙන වාසය කිරීම. ආහාර පාන ගන්න මොකටද කියන අදහසින් නුවණින් යුක්තව භෝජනයේ මාත්‍රාත්මතාවයෙන් යුක්තව ආහාර පාන ගැනීම සහ කෙලෙස් වලට කෙලෙස් හිතට එන්න දෙන්න නැතුව නිදිවරාගෙන නිරන්තරයෙන්ම බණ භාවනා කිරීම. ඊළඟට හැම අරමුණකදීම සති සම්පජාඤ්ඤය යොදවා ජීවිතය ගත කිරීම. එතකොට මොනම හේතුවක් නිසාවත් අරමුණ දිහා බලනකොට අවිජ්ජා දෝමනස්යෙන් දෙන්නේ නැතුව ඒ වගේම සති සම්පජාඤ්ඤය ඇති වෙන වේදනා, ඇති වෙන සංඥා, ඇති වෙන සංස්කාර නැත්නම් විතරක අරමුණු ඔස්සේ හටගන්නේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය දකිමින් වාසය කරනකොට රාගයට, ද්වේෂයට, අනිත් කෙලෙස් වලට ඉඩක් නැහැ. ඊට පස්සේ යාට විශාල සතුටක්, වීරියක් ඇති වෙනවා. මොකද හේතුව මේ ධර්මතාවයේ දකින්න යාට විශාල මිනිසුන් සාමාන්‍ය පුදුන් මිනිසුන් නොවිඳින මානසික සුවයක් විඳින්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කළේ යතෝ සම්මසති khණ්ඩානං උදයබ්බයං ලබති පීති පාමොජ්ජං අමතං තං විජානතං. ඔය විදිහට යම් කෙනෙකුට මේ ස්කන්ධයන් සම්මර්ෂණය කරන්න පුළුවන් නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යාට අහු වෙනවා නම් සම්මර්ෂණය කරන්න
පුළුවන්කම ලැබෙනවා නම් යතෝ සම්සති කන්දානම් උදයබ්බය මේ ස්කන්ධයන්ගේ හට ගැනීමත් නැතිවීමත් මේ විදිහට සම්වර්ෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා නම් ලබති පීති පාමොජ්ජං එයාට විශාල ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වෙනවා අමතං තං විජානතං ධර්මයේ තේරෙන්න යාට ඒක අමෘත සැපයක් ඒ කියන්නේ නිවන් සැපේ යා විඳින කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කිමඤ්ඤත්‍ර භික්කවේ නන්දෝ ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ භෝජනේ මත්තඤ්ඤෝ ජාගරියං අනුයුක්තු සති සම්පජාඤ්ඤේන සමන්නාගතු යේහි නන්දෝ සක්කෝති පරිපූර්ණං පරිසුද්ධං භ්‍රමචර්යං චර්තුති මහණෙනි නන්දගේ අර ප්‍රධාන දුර්වලකම කොහොම තිබුණත් ඒක තිබුණාට නන්ද ස්වාමීන් වහන්සේ නන්දහාමුදුරුව පිරිසිදු බඹසර පුරන්නට පිරිසුදු ආරෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ කරන්න දක්ෂ වෙන විදිහේ උන්වහන්සේට ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීමක් භෝජනයේ පමණ දෙන දන් වළඳීමක් සහ නිදි වරාගෙන බණ භාවනා කිරීමේ හැකියාවක් සහ සිහිනුවණින් යුක්තව ජීවිතය පවත්වන්නට පුළුවන් හැකියාවක් තියෙනවායි කියලා උන්වහන්සේ අර දුර්වලකම යටපත් කරගෙන දිව්‍ය අප්සරාවන් 500ක් බලාපොරොත්තු ලබා දෙන කියන අදහස් ලබා ගන්න අදහසින් බුදුරජාණන් වහන්සේලාගේ බඹසර වාසය කරපු මාර්ගයේ වඩන්නට ආපු නන්ද ස්වාමීන් වහන්සේ අවසානයේ රාග දේශ මොහයන්ගෙන් නිදහස් වෙලා අති උතුම් අරහත්ත්වයට පත් වුණා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් යම් කෙනෙක් අද දවසේ මේ විදිහට කල්පනා කරලා ජීවිතය ගත කරනවා නම් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ලබන අමා නිවනින් ඒ හැම දිනාටම සැනසීම ලබා ගන්නට පුළුවන්කම තියෙන බවයි මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් මේ දේශනාව අපි සිද්ධ කළේ අපේ හිතවත් මහත්මයෙකුගේ ආරාධනාවෙන්. ඉතින් එතුමන් සහ එතුමාගේ මහත්මියත් ධර්මයේ හැසිරෙන අය. ඉතින් ඒ අයට මේ ධර්ම කාරණා දැනගන්නට අවස්ථාව ඕන වෙන්නේ නැති. ඉතින් කෙසේ වෙතත් ඒ නිසා අපටත් මේ ධර්මය මේ විදිහට විග්‍රහ කරලා දෙන්නට හැකියාව ලැබුණා. ඉතින් මේ ධර්මය මතු කර ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ අවස්ථාව සැලසුවේ පින්වත් මහත්තුරුන්ටත් මේ මහත්මයාටත් නෝනටත් හැමදෙනාටම මේ ධර්මය අහන ඔබටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම කාරණා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.